උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල් සමග විශේෂ සමුළුවක් ළඟදීම. සලාක ක්‍රමයක් යටතේ සැමට ඉන්ධන සැපීමේ ක්‍රමවේදයක්. මෙට්‍රික් टन 40,000ක පොහොර තොගයක් සමග නෞකාවක් ලබන සෙනසුරාදා දිවයිනට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. මෙරටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විදේශ රැකියාව සඳහා නැවත යන පිරිසට සහන රැසක්. කොරෝනා වෛරසය යලි පැතිර යාමේ අවදානමක්. සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳව චීන රජයෙන් නව නීති. ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සිකුරාදා සිට ගාල්ලේදී. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියයි. එම සාකච්ඡා ඵලදායී ලෙස අවසන් කිරීමට හැකි වූ බව පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේය. එම අරමුදල සමග එකඟතා කිහිපයකට පැමිණීමට හැකි විය. ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට අනුගමනය කරන මාර්ග සිතියම සාර්ථකව ඉදිරිපත් කළ හැකිය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය තිරසර බව පිළිබඳ සැලසුම් වාර්තාවක් ඔවුන්ට ඉදිරිපත් කෙරේ. මුල්‍ය සමාගම් දෙකක් එය සැලසුම් කරමින් සිටි. අගෝස්තු මාසයේදී එම වාර්තාව අන්තර්ජාතික මුල්‍ය අරමුදලට ඉදිරිපත් කරනු ඇත. ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආධාර ලබා දෙන රටවල් සමග ආධාර සමුළුවක් සංවිධානය කෙරේ. සමස්ත ලෝකයේම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි. ඉන් හුදකලා වීමට කිසිදු රටකට නොහැක. මෙරට වර්තමාන ආර්ථික සංවර්ධන වේගය ඍණ 4-5 අතර වෙයි. මෙම මාර්ග සිතියම අනුව ගමන් කර 2023 අවසාන වන විට ඍණ 1ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීම අපේක්ෂාවයි. එමෙන්ම රටේ ආර්ථික වර්ධන වේගය ස්ථාවර මට්ටමකට පවත්වාගෙන යාම රජයේ අරමුණ වී තිබේ. ජාතික සම්පත් සහ ජනතා දේපළ වලින් ජනතාව පීඩාවට ලක්වීම අත්හිටු විය. එබැවින් ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් අභියෝගය ජය ගැනීම සඳහා අප යන ඉදිරි ගමනේදී අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. ඉංගිකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පසුබිම සකස් කිරීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම කිසියම් පාලනයකට නතු කරලීම. අනික් අතින් ආහාර සුලභත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම. ලබන මහකන්නේ අස්වැනු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප දැන් සකස් කරගෙන යනවා. රසායනික පෝර හිඟයකින් තොරව ලබා දෙන්න සියලු පියවර දැන්ටම ගෙන තියෙනවා. බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තරකාලීන අයවැය මගින් වෙන් කරනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර වැඩසටහනේ World Food Program ප්‍රධානියා ලංකාවට පැමිණෙනවා. ඉදිරියේන අන්තර්කාලීන අයවැය මගින් සමාජයේ පහළ කොටස් සඳහා කෙටි කාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. සමාජ සුබ සාධන ප්‍රතිලාභ නීතිය යටතේ මේ සහන ජනතාවට ලබා දෙනවා. ඉදිරියේදී සලාක ක්‍රමයක් යටතේ සැමට ඉන්ධන සැපීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දැනටමත් පෞද්ගලික අංශයට ඉන්ධන සපයයි. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. පැරණි යකඩවලට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය මැදිරි අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමටද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේය. අවශ්‍යයෙන්ම ජූනි මාසය තුලදී මේ ප්‍රශ්නය විසඳෙනවා. සැමටම යම්කිසි සලාක් ක්‍රමයකට ඉන්ධන ලැබෙනවා. මම ලබන සතිවල කැබිනට් පත්‍රිකාවක් දානවා. දැනට දුම්රිය යකඩවලට විකුණන්න තීරණය කරලා තිබෙන මැදිරි 250ක් විතර දිනපතාම නැවත අලුත් වැඩියා කරලා ගන්න පුළුවන් වෙන ආකාරයට ඒ සමාගම් සමග යොදව ගන්න අපි කටයුතු කරනවා. ත්‍රිරෝද රථ දුරන්ටත් පෙට්‍රල් පිළිබඳ තමයි විශාල හිඟතාවයක් තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා විශේෂ වැඩසටහනක් ඉදිරි කාලෙදී සකස් කරගෙන යනවා. ඔවුන්ට අකණ්ඩව නිශ්චිත
ඉන්දියානු රජය හරහා ඕමාන් රාජ්‍යයෙන් මෙරටට ඇනොම් කර ඇති මෙට්‍රික් ටොන් 65,000ක පොහොර තොගෙන් මෙට්‍රික් ටොන් 40,000ක පළමු තොගේ රැගත් නෞකාව ලබන සෙනසුරාදා දිවයිනට ළඟා වන බව මාධ්‍ය හමුවට එක් වූ ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය. එම පොහොර දිවයිනට ලැබුණු වහාම ගොවීන්ට සපයන බවට අමාත්‍යවරයා සහතික විය. වීවගාව සඳහා එම පොහොර තොගේ ප්‍රමාණවත් වනු ඇත. තවත් පොහොර නෞකාවක් ඉදිරියේදී දිවයිනට ළඟා වීමට නියමිතයි. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය මහකන්නේ අපේ අස්වැන්න ඇත්තටම අඩුවීමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි සහල් ආනයනය කරලා තියෙන්නේ. ගිය මාසේ වන විට මෙට්‍රික් ටන් 3,75,000ක් වගේ ප්‍රමාණයක් ආනයනය කරලා තියෙනවා. දැනටමත් තව මේ සහල් මිල පාලනය කිරීම සඳහා දැනටමත් සහල් ප්‍රමාණයක් ආනයනය කරමින් තිබෙනවා. කූට වෙළෙන්ද මේ සහල් සැඟවීමත් වීමෝල් හිමියන් මේ වී වෙළඳ පොළට නිකුත් නොකිරීමත් නිසා සහල් මිල පාලනය කිරීම සඳහා තමයි ඒ කටයුත්ත කළා. වගා කරන්න පුළුවන් සෑම ඉඩමක්ම වගා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒවා කෙටි කාලීනව තමයි අපි ලබා දෙන්නේ. මේවා අයිතියට ලබා දෙන්න බෑ. මොකද මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇතැයි ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කියයි. 22 වෙනි සංශෝධනයට ප්‍රසම්පාදනය හා විගණනය මෙන්ම ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටද ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. කියන්නට ඕන ප්‍රසම්පාදන කොමිෂන් සභාවත් විගණන සේවා කොමිෂන් සභාවත් අහෝසි කිරීම පිළිබඳව බියක් තිබුණා. මේක නිසා රාජ්‍ය තන්ත්‍රයෙන් නැවතත් යම් ප්‍රමාණයකට දූෂණයට ලක් වෙයි කියලා. දැන් මේ 22 වෙනි සංශෝධනයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ කොමිෂන් සභාව නැවත ආරම්භ කිරීමත් පවතින අනෙකුත් සියලුම කොමිෂන් සභාවල ස්වාධීනතාවය ආරක්ෂා කරගන්න. පසුගිය කාල සීමාව තුළ අපේ රටේ ඇති වුණු සමහර අවාසනාවන්ත සිද්ධි සම්බන්ධව පොලිසියටත් ඇවිල්ලා නිදහසට කරුණු කියන්න හැකියාවක් තිබුණා. පොලිස් ප්‍රතිවරයාත් අපි දැක්ක මාධ්‍ය හරහා කියනවා මේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් කරේ මට ඕන විදිහට නෙවෙයි, සුදුසුකම් අනුව නෙවෙයි. ඒක නිසා වරදක් වුණත් ඒගොල්ලන්ගේ දෝෂයක් තිබුණත් ඒගොල්ලත් නිදහසට කරුණු කියන්න මේවා පාවිච්චි කරන්න අරන් තියෙනවා. හැබැයි ඒ තත්ත්වෙට යන්න ඉඩ දීලා තියෙන්නේ අපි මේ පාර්ලිමේන්තුව. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. විදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශගත වීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලැබෙන්නේ රැකියාවේ නිරතව සිටියේදී නිත්‍යනුකූල මාර්ග ඔස්සේ රටට ඩොලර් එවා ඇති අයට පමණක් බව ඇමති මනුෂ්‍ය නානයක්කාර මහතා කියයි. එහිදී රටට එවා ඇති ඩොලර් ප්‍රමාණය පිළිබඳව සොයා බැලෙයි. මීට අදාළ නව නීති සම්පාදනය කෙරෙයි. සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් එවා ඇති අයට පමණක් නැවත විදේශගත වීමේ අවස්ථාව උදා වෙයි. විදේශ රැකියා කර රටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විද්‍යුත් වාහනයක් මෙරටට රැගෙන ඒමට ඉදිරියේදී අවස්ථාව සලසා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා කඩනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බව සඳහන් කළේය. ගුවන් තොටුපළේදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දෙන බදු සහනද ඉහළ නැංවෙයි. ඊශ්‍රායල් රජයේ ගෘහ සාත්තු සේවා රැකියා සඳහා විදේශගත වන තරුණයන් පිරිසකට ගුවන් ටිකට් පත් පිරිනැමීම නිමිත්තෙන් සිය අමාත්‍යංශයේ ඊයේ පැවති උත්සවයකදී කම්කරු අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. ඊශ්‍රායල් රජය සමග අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව ඒ රටට සාත්තු සේවකින් 500ක් පමණ යැවීමට අපේක්ෂා කෙරේ. මේ වන විට 38 දෙනෙකු යවා තිබේ. ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන්ට එරට රැකියා සැපීමේ වැඩසටහනට අනුව මේ වසරේ මේ දක්වා 2150 දෙනෙකු පිටත්ව ගොස් තිබේ. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ සමත්ව රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 1600ය ඉක්මවයි. සෙසු පිරිස එරට අඛණ්ඩව සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු පෙර සේවය කළ ආයතන මගින් යලි සේවා ගිවිසුමක් ලැබ පිටත්ව ගිය අයයි. ඊයේ තවත් 723 දෙනෙක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගියහ. වවුනියා දිස්ත්‍රික්කයේ තුල ගැටලුවකින් තොරව ඉන්ධන බෙදා හරින බව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරච්චන්ද්‍ර මහතා කියයි. ඒ සඳහා නව යෙදවුමක්ද හඳුන්වා දී තිබේ. එමගින් සියලු දෙනාට ඉන්ධන ලැබීම සහතික කෙරේ. එක් පුද්ගලයෙකුට දින 4කට වරක් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. ඊට සියලු දෙනාගේ සහාය ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්ධන ලබා ගැනීමේදී මේ වාහනය සම්බන්ධ තොරතුරු මේ ඇප් එකට ඇතුළත් කරනවා. නැවත අපි දින 4කට වරක් වගේ තමයි මේ වාහනයට නැවත ඉන්ධන ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ සියලු දෙනාටම ඉන්ධන ලැබෙන බවට සහතිකයක් ලැබෙන නිසා මිනිස්සු මේ සඳහා දුර වෙලා තියෙනවා. දැනට මේ වෙන විටත් කිසිදු ගැටලුවකින් තොරව පාවිච්චි දිස්ත්‍රික්කයේ තුළ ඉන්ධන බෙදා හැරීමට අපි පාවිච්චි කරන මේ ඇප් එක ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අවශ්‍ය සේවාන් සඳහා ඉන්ධන ලබා දීමේදී ඕන් පොලිමට නැතුව එතන පෙරමුහල වෙනම පම්පයකින් ඉන්ධන ලබා දීම එහෙම කටයුත්තක් කරනවා. ඒකට උන සාමාන්‍ය ජනතාව විරෝධතාවයක් දක්වලා නැහැ මේ වෙනකල්. ජාතික ගුවන්විදුලියේ සුභාරතී වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ ආහාර නිෂ්පාදනයට ගොවියා බලගැන්වීම පිළිබඳවයි. එමෙති මහින්ද අමරවීර මහතා වැඩසටහනට එක් වී පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවාව ඔස්සේ ප්‍රචාරය වන වැඩසටහනට දුරකථන අංක 0112 68 24 11 හෝ 0112 68 94 28 මගින් ශ්‍රාවකයන්ටද සිය ගැටලු ඉදිරිපත් කළ හැකි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අත්‍යවශ්‍ය මහජන සේවාවලට අදාළ ජනාධිපතිතුමා නිකුත් කළ නියමය විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කෙරෙයි. පසුගියදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම නියමය ප්‍රකාශයට පත් කෙරිණි. එමගින් විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, කන්ජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපීම හා බෙදා හැරීම, රෝහල්වල සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීන්ට අදාළ සියලු සේවා අත්‍යවශ්‍ය මහජන සේවා ලෙස නම් කර තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා වෛරසයේ අවදානම මෙරටින් තුරන් වී නැතැයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. ගෝලීය වශයෙන්ද එම අවදානම පහව ගොස් නොමැත. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි. කොරෝනා මර්ධන එන්නත්කරණයට ලක්වීමද අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා. මේක අධිවසංගත තත්ත්වයක් ඇතිවීමත් අලුත් ප්‍රභේද ඇතිවීමත් නොලැක්කිය හැකි ඒක අවස්ථාවක් උන්ලාට එන්න පුළුවන්. අපිට කරන්න තියෙන අපේ රටක් විදිහට ගත්තම අපි තාමත් හොඳ සාධනීය තත්ත්වයකින් මේක පාලනය කරගෙන තියෙනවා. ඒකට මූලිකම හේතුව තමයි අපි තාමත් සාර්ථක එන්නත් කරන වැඩසටහනකින් විශේෂයෙන්ම ප්‍රාථමික එන්නත්කරණය ඉලක්ක කණ්ඩායම් වල විශේෂයෙන් 20ට වැඩි කණ්ඩායම් වල 100%කට ආසන්න ප්‍රාථමික එන්නත්කරණය කියන්නේ පළමු මාත්‍රාවත් දෙවන මාත්‍රාවත් ලබා ගැනීම සිද්ධ වුණා. එතකොට දැන් මේකේ විශේෂත්වය තමයි ප්‍රාථමික එන්නත්කරණය ලබා ගත්තත් මේකේ ප්‍රතිශක්තිය කියන එක ඒකාකාරීව තියෙන්නේ නැහැ. කාලයත් එක්ක ප්‍රතිශක්තිය විදෙස් පුවත්. අමරිකානු චිකාගෝ නගරයේ නිදහස් දින සමරු පෙළපාලියට වෙඩි තැබූ පුද්ගලයාට මිනිමැරීමේ චෝදනා එල්ල වෙයි. වෙඩි තැබීමෙන් 7 දෙනෙක් මරණයට පත් වූහ. තුවාල ලැබූ සංඛ්‍යාවද බොහෝය. අධිකරණය පැවසුවේ ඔහුට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා පවතින බවයි. සමාජ මාධ්‍ය ජාලා සඳහා නව නීති හඳුන්වා දීමට චීන රජය තීරණය කරයි. නිර්වද්‍ය සහ නිත්‍යනුකූලව සමාජ මාධ්‍ය හැසිරවීමකට මෙම තීරණ අරගත් බව චීන රජය සඳහන් කර තිබේ. වයස අවුරුදු 18න් පහළ දරුවන් සමාජ මාධ්‍ය ජාලා භාවිතය නිරීක්ෂණය කිරීමටත් එවැනි බාල වයස් දරුවන්ට භාරකරුවන්ගේ උපදෙසකින් තොරව ඒ සඳහා යොමුවීම අවහිර කිරීමටත් චීන රජය අපේක්ෂා කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. එළබෙන මහකන්නේ සඳහා ජලය සැපීම අරමුණු කර වැව් 20ක් කරිනමින් සංවර්ධනය කෙරේ. ඉන් 11ක් ජලය මුදා හැරීමට හැකිවන පරිදි මේ වන විට මුළුමනින්ම සංවර්ධනය කර අවසන්ය. සෙසු වැව්වල සංවර්ධන කටයුතු අවසන් අදියරේ පවතී. මහකන්නේ සඳහා පොහොර සැපීමට පෙර ජලය සැපීම මෙම වැව් සංවර්ධනය කිරීමේ අරමුණයි. වාරි සෞභාග්‍ය වැව් සංවර්ධන ව්‍යාපෘති යටතේ එම වැව් සංවර්ධනය කෙරේ.
ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන සිකුරාදා ආරම්භයි. කණ්ඩායම් දෙක අතර පළමු ටෙස්ට් තරගය ජයගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී. දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතයි. අඛණ්ඩව ටෙස්ට් තරග දෙකක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. පහතරට අමුත්තේ දළු මිල ගණන් වාර්තාගත ලෙස ඉහළයයි. මේ වන විට අමුත්තේ දළු කිලෝවක මිල රුපියල් 270කි. උසස් තත්ත්වයේ අමුත්තේ දළු කිලෝවකට රුපියල් 275 ඉක්මවන මිලක් ලැබේ. අමුත්තේ දළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි තේ කම්හල් හිමියෝ පවසති. හැකිතාක් උසස් තත්ත්වයේ අමුත්තේ දළු කම්හල් වලට සපයන්නයි ඔවුහු කුඩා තේවතු හිමියන්ගෙන් ඉල්ලා සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දිනු වෙන අය එන LOC සමූහය එන්න දිනු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෙවතු 76500ක මේ වන විට සාර්ථකව වගා කටයුතු සිදු කෙරෙයි. දිස්ත්‍රික් සමෘද්ධි මූලස්ථානයේ මූලික වී දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට එළවලු පැළ හා රෝපණ ද්‍රව්‍ය නොමිලේ සපයයි. දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 576ක සේවයේ නියුතු සමෘද්ධි කෘෂිකර්ම ආර්ථික හා ග්‍රාම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ගෙවතු වගාව සිදු කරන බව හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසිය. LOC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලේදී රන් සම්මාන පහක් මිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනා ගනිමින් LOC Finance ඩිජිටල් බැංකුකරණය තුළ විශිෂ්ටයා වේ. නව්‍යකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව සබරගමුව පළාතේත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ඌව පළාතේත් අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර දකුණ හා වයඹ පළාත්වලත් වරින් වර හමන පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇතිවිය හැකි. මීළඟට දවසේ සටහන. ඉන්ධන අර්බුදයත් එක්ක රට දැවැන්ත ආර්ථික හා සමාජීය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒක නැහැ කියලා කියන්න බෑ. ඉන්ධන අර්බුදය ඩොලර් හිඟය නිසා මේ තරම් ඇදුනත් ඇත්තටම දැන් නම් තෙල් නැත්තේ මිනිස්සු ගෙවල් වල පුංචි ඉන්ධනහල් පාත්වාගෙන යාම නිසා කියලා අපි හැමෝටම හොඳටම දැනෙනවා. එහෙම ඉන්ධන තියාගෙන වැඩි මිලට විකුණන ගමන් ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලාත් කියනවා. අපේ රටේ ඕනෑම අර්බුදයකදී දේශපාලනඥයා තමයි වග කියන්න ඕන කියලා හැමෝම කියනවා. ගෝඨාභය බලයට ආපු නිසා රටට වැරදුනා නම් ඊට කලින් හිටිය දේශපාලකයන් වගේම රාජ්‍ය නිලධාරීන් පුරවැසියන් හොඳට වැඩ කරන්නේ නැති කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඇත්තටම එහෙම වෙලා නැහැ. දැන් කතා කරන්නේ අවුරුදු 74ක වැරදි ගමන් මග ගැන. ඒ වැරදි ගමන් මගේ ගිය දැන් විපක්ෂයේ ඉන්න දේශපාලනය කරන අයත් මේ දැවැන්ත අර්බුදයට වග කියන්න ඕන. ඒක තමයි ඇත්ත.
කොහොමුණත් හිටපු අය නරක නිසා ගෝඨාභයට දැවැන්ත ජනවරමක් දීලා ලබා දුන්න අනගේ අවස්ථාව අහිමි කරගත්තේ ගෝඨාභය නිසා නෙවෙයි කියලා කියන්න ඕනතරම් උදාහරණ තියෙනවා. ලක්ෂ 15ක වන රාජ්‍ය සේවය ගැන අපි හැමදාම කතා කරනවා. මේ රාජ්‍ය ආයතන තුළ වෘත්තීය සමිති තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඔය ආදි වශයෙන්. අපි ගනිමු වරාය කොච්චරනම් කජු කාලා තිනවද? කෝප් කමිටුවේදී හෙළි නොවෙන්න මේ එක වෘත්තීය සමිතියක්වත් ඒ ගැන කතා කළාද? අපි ගැන විදුලි බල මණ්ඩලයේ අවුරුදු 3කට සැරයක් 25%කින් වැටුප් වැඩි වෙනවා. ඒවයි කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෝ ඒ ගැන කතා කළාද? නැහැ. අපේ කනිජිත නීතිගත සංස්ථාව පාඩු ලබනවා. නමුත් එහි ඇති සේවා කොන්දේසිට අනුව ප්‍රසාද දීමනා සේවකයන්ට හිමි වෙනවා. ඒවයි කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති බෝනස් එපා කිව්වද? මේක තමයි ඇත්ත. එතකොට වැරදි පාලකයෝද? එහෙම නැත්නම් රාජ්‍ය සේවකයෝද? එහෙමත් නැත්නම් පුරවැසියද? පොඩ්ඩක් හිතන්න. මතක තියාගන්න. මේ හැමෝම කටයුතු කරන්නේ බලය ගන්න විතරයි. ඒ නිසා පුරවැසියෝ විදියට අපි ඇත්ත හොඳින් අවබෝධ කරගත යුතුමයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල ශ්‍රී ලංකාවට ආධාර දෙන රටවල් සමග විශේෂ සමුළුවක් ළඟදීම සලාක ක්‍රමයක් යටතේ සැමට ඉන්ධන සැපීමේ ක්‍රමවේදයක් මෙට්‍රික් ටොන් 40000ක පොහොරතොගයක් සමග නෞකාවක් ලබන සෙනසුරාදා දිවයිනට ආණුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු රටට නව ආණුක්‍රම ව්‍යවස්ථාවක් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය අනුව විදේශ රැකියාව සඳහා නැවත යන පිරිසට සහන රැසක්. කොරෝනා වෛරසය යලි පැතිර යාමේ අවදානමක්. සමාජ මාධ්‍ය ජාලා භාවිතය පිළිබඳව චීන රජයෙන් නව නීති. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ලබන සිකුරාදා සිට ගාල්ලේදී. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමප්තයි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.